දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ වේරක්ඛති ධම්මචාරින් ධම්මසුචින්න සුඛමාවහති ඒසානිසංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරේති පින්වත්නි අද පොයදා ධර්ම දේශනා වශයෙන් ඊ타ත්ම සරල ධර්ම දේශනයක් පැවැත්වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ධම්මික තෙරුන් වහන්සේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා 3ක් තියෙනවා. ධම්මික රහතන් වහන්සේ වදාළ උදාන ගාථාවක් තියෙනවා. මේ විදිහට ගාථා 4ක විස්තරයක් තමයි අද මේ ධර්ම දේශනාවේදී කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊටම සරලයි දේශනාව. ඒ නිසා කාටත් ඒ පිළිබඳව හොඳින් තේරුම් අරගෙන සමාධි දර්ශන ආදී භාවනා ගුණ ධර්මයන් වැඩි දියුණු කර ගන්නට පුළුවන්. එහෙම ප්‍රතිපත්ති ධර්මයන් පුරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට හැමදෙනාම වීරිය වඩන්නට ඕන. මේ ගාථා වල අර්ථය කියා දෙන්නට ඉස්සෙල්ලා පුංචි නිදානයක් තියෙනවා. සිකී කියන බුදුරජාණන් වහන්සේ මේලෝ පහළ වෙලා හිටියා. උන්වහන්සේ එක් කාලයක මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අරණ්‍යක වැඩ සිටියා. ඒ ආරණ්‍යදී සිකී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ හඬ ඊටාම මිහිරි. බ්‍රහ්මස්වරය කියලා එකට කියන්නේ අසන්නන්ගේ කන පිනමාගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ දහම් හඬට. මිනිස්යන්ගේ පමණක් නෙමෙයි
තිරිසං සත්වයන්ගේ පවා කන පිනවනවා. උන් වසීතාවයට පත්වෙනම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා හඬ අහලා. මේ කියන දවසේ ඒ ආරණ්‍යයේ හිටියා මුව වැද්දෙක්. මුවන් මරාගෙන විකුණලා ජීවත් වෙන කෙනෙක්. මේ වැද්දා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ප්‍රදේශයට පැමුණුණා. ඔහුට ධර්මයක් වැටහෙන්නේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාරන දහම් හඬට කන් දීගෙන ඒකට වශී වෙලා වගේ ධර්ම සංඥාව ඇති කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කරනකම්ම මේ දහම් හඬට කන් දීගෙන හිටියා. ඉතින් මේ කුසලය ඊටාම වටිනා කුසලයක් වුණා. ඒ වැද්දට මේ කුසලය ධර්ම සංඥාව ඇති කර ගැනීම ආනිසංස දෙකක් ලැබීමට හේතු වුණා. එකක් තමයි මේ ධර්ම සංඥාව ඇති කර ගැනීම හේතු කොටගෙන ඔහුට දිව්‍ය මනුෂ්‍ය වශයෙන් ලෞකික සැප විපාක ලැබුණා. කාලයක් ඒවෙන් සැප විපාක බින්දා. අනික් එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංඥාව ඇති කර ගැනීම ඔහුටත් අනාගතයේදී ධර්මාබෝධය කිරීමට පදනමක් වුණා. මේ විදිහට මේක පුංචි වැඩක් වුණාට අතිවිශාල ආනිසංස ලබා දුන්නා. ඉතින් මේ විදිහට මේ එදා වැද්දෙක් වේ හිටිය තැනැත්තා තවත් කුසල ධර්මයන් කරමින් දිව්‍ය මනුෂ්‍යාදී වශයෙන් සැප සම්පත් විඳිමින් සුගතිගාමීව මේ සසර ඇවිදගෙන ආවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ මේ තනත්තා කොසල් රට බමුණු කුලයක උපන්නා. ඔහුට ධම්මික කියලා නම තිබ්බා. ධම්මික බ්‍රාහ්මණය. මේ බ්‍රාහ්මණය පරම්පරාවෙන්ම ත්‍රිවේදය ඉගෙන ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු එකක්. ඉතින් මේ ධම්මික බ්‍රාහ්මණයා ත්‍රිවේදය ඉගෙන ගත්තා. එහෙම ඉගෙනගෙන දැන් තරුණ කාලේ වාසය කරන්නේ. හොඳ තරුණයෙක් දැන් මේ ධම්මික. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට ගියා මේ ධම්මික තරුණයා. එදා බුදුරජාණන් වහන්සේ මේ ධම්මික කියන තරුණයා ඇතුළු පිරිසට ආනුපොබ්බී කතාව කියන එකෙන් තමයි ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ විවිධ ධර්ම දේශනා තියෙනම ආනුපොබ්බී කතාව කියන එකත් එක ක්‍රමයක් තමයි. දාන කතං, සීල කතං, සග්ග කතං, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේච ආනිසංසං පකාශේති කියලා තියෙනවා. දානය ගැන කියලා දෙනවා. දන් දෙන හැටි ඒවා ප්‍රතිඵල. සීලය ගැනත් කියලා දෙනවා. ඊළඟට මේ දාන සීල දෙකෙන් ලැබෙන විපාක දිව්‍ය මනුෂ්‍ය වශයෙන්
විපාක ලැබෙන හැටි, දෙවලොව ඉපදිලා හිටන් දිව්‍ය සම්පත් විඳින හැටි, මනුෂ්‍ය ලෝකේ ඉපදිලා රජ සිටු ආදී සැප සම්පත් විඳින හැටි මේ වගේ දේවල් දේශනා කරනවා. දැන් මේ අසන්නාගේ සිත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට නැමී යනවා. ඊළඟට තමයි දේශනා කරන්නේ කාමානං ආදීනව. මේ දිව්‍ය මනුස්ස දෙකේම තියෙන කාමයන්, වස්තුකාමයන්, ක්ලේශකාමයන් හේතු කොටගෙන අල්ල ගන්නවා. මේවා තියෙන ආදීනමේ දේශනා කරනවා. එතකොට අසන්නාගේ සිත ඒ පැත්තට නැමෙනවා. ඕකාරං සංකිලේසං. ඒ කාමයන්ගේ තිබෙන ලාමක බව, කෙලසීම් සහිත බව මේව දේශනා කරනවා. ඊළඟට නෙක්ඛම්මේච ආනිසංසම් ප්‍රකාශයති. ඒ කාමයන් අත්හැර දමලා කාමයන්ට පිටුපාලා පැවිදි වීම ආදී ගුණ දේශනා කරනවා. එදා බුදුරජාණන් වහන්සේ මේ ධම්මික බ්‍රාහ්මණ තරුණයා බණ අහන්න ගිය අවස්ථාවේ මේ ආනුපුබ්බී කතාව කියන එක දේශනා කළා. ධම්මික බ්‍රාහ්මණයාගේ තරුණයාගේ හිතට තදින් වැදුන මේ දේශනාව. බණ පිරිස නැගිටලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පරම ගෞරවයෙන් වැඳලා ධර්ම දේශනාවේ ශාන්ත ප්‍රණීත බවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ හැටියට ධර්මයේ පිළිපදින්න නම් ගිහි ජීවිත ගත කරමින් බෑ, මමත් මහණ වෙන්න ඕනේ, මාවත් මහණ කරගන්න කියලා අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් මව්පියාදීන්ගේ අවසරය ලබාගෙන එන්න කියලා. මේ ධම්මික බ්‍රාහ්මණයා සියලු කටයුතු සම්පූර්ණ කරගෙන ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට නියම කළා මේ ධම්මික තරුණයාව මහාන කරන්න කියලා. දැන් ධම්මික හාමුදුරුවෝ මේ ධම්මික හාමුදුරුවෝ ඊ타ත්ම පින්වන්ත කෙනෙක් බව බුදුරජාණන් වහන්සේ හොඳින් දන්නවා. ඒකයි මේ මහාන වීමට සේරම අවසර දුන්නේ. නමුත් ඔහු මහාන වෙලා පන්සලක ඉන්න මේ හරීම සැරපරුසයි. අනෙක් භික්ෂූන්ට නොඑක ආකාර දෝෂාරෝපණය කරනවා, බානිනවා, දල දඬුවේ හරීම සැරපරුසයි. ඉතින් මේ ධම්මික හාමුදුරුවෝ ඉන්න පන්සලට අනෙක් භික්ෂූන් වහන්සේලා නොගිහින් අත්හැරියා. දායකවරුන්ටත් හරිම ප්‍රශ්නයක්. කවුරුවත් එන්නේ නැහැ පන්සලට. ඉතින් දායකවරු කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්න නිසා කවුරුවත් මේ පන්සලට භික්ෂුන් වහන්සේලා නවතින්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ පහසු තැනක් බලා වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් එතනින් පිටත් වුණා. ඔහම ඊළඟ පන්සලට ගියා, එතනත් එහෙමයි. හරීම සරපරුසයි මේ ධම්මික හාමුදුරුවෝ. ඔය විදිහේ පන්සල් 7කට ගියා. පන්සල් 7කින්ම එළියට එන්න සිද්ධ වුණා මේ ධම්මික හාමුදුරුවන්ට. උන්වහන්සේ ළඟ තිබිච්ච මේ සරපරුස කටුක ගතිය නිසා. අන්තිමට තමයි බුදුරජාණන් වහන්සේ ළඟට පැමුණේ. බුදුරජාණන් වහන්සේ සුක්ඛ ධර්ම ජාතකය දේශනා කරලා
මේ ධම්මික හාමුදුරුවන්ට අවවාද කරමින් තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ. දැන් ගසක් ළඟට පළතුරු ආදී දෙයක් කඩා ගන්න ගියාම ඒ ගහේ තියෙනවා නම් කඩාගෙන එනවා. නැත්නම් ඒ ගහ කපන සිරිතක්, ගහට බනින සිරිතක් නැහැ, නැති නිසා එනවා. ඒ වගේ මධ්‍යස්ථතාවයෙන් යුක්ත වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තමයි මේ ධර්ම දේශනාව ආරම්භ කළේ. ධම්මහාවේරක්ඛති ධම්මචාරින් ධම්මසුචින්නෝ සුඛමාවහති ඒසානිසංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. මෙන්න මේ ගාථාව පිළිබඳව අර්ථය තමයි ඊළඟට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. ධම්ම හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ තෙමේ ධර්මචාරී පුජ්‍යලයාම රකින්න. මේ ගාථාවේ මුල් පාදේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා ඇතම් කෙනෙක් උච්චාරණය කරනවා. ධම්මචාරින් කියන වෙන්නට ඕන. මේ පද සම්බන්ධේනකොට ධම්මෝ ධම්මචාරින් රක්ඛති. පාලි භාෂාවේ හැටියට ဒုတိ ය විභක්තියනොත් සිංහලයේ හැටියට කම්මිබතිනොත් මේ පදේ හිටින්නට ඕන. ඒ නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නෙමේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ තෙමේ ඒකාන්තයෙන්ම ධර්මචාරී පුජ්‍යලයාව රකී ආරක්ෂා කරනවා. කොහොමද ආරක්ෂා කරන්නේ? මෙතන මේ ධම්මෝ කියන ධම්ම ශබ්දයෙන් පදයෙන් අදහස් කරන්නේ මොනවද? ලෞකික ලෝකෝත්තර සුචරිත ධර්ම. මේ ධර්ම කියන පදේ නොයෙක් තේරුම් තියෙනවා. මේ ගාථාවේදී අදහස් කරන්නේ සුචරිත ධර්ම, ලෞකික ලෝකෝත්තර වූ සුචරිත ධර්ම. ඒ නිසා අපාය දුකිනුත් සංසාර දුකිනුත් රකින්නවා කියන එකයි. දැන් ලෞකික වූ කුසල ධර්මයන් සිද්ධ කරනවා. දාන සීලාදී පින්කම්, සමාධි විදර්ශනාදී පින්කම් මේවා සිද්ධ කළාම ඒ කුසල බලයෙන් ඒවට සැප විපාක ලැබෙනවා. කාමාවචර කියන වර්ගයේ කුසල් තමයි ඒවෙන් පහළ වෙන්නේ. ඒවා ලෞකික කුසල්, ලෞකික සුචරිත ධර්ම, ඒවෙන් කාම ලෝකයේ දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැප විපාක ලබා දෙනවා. එතකොට තවත් පුළුවන් නම් ප්‍රථම ධානාදී ධාන උපදවා ගන්න, ආකාසානං ඡායතනාදී ඒව උපදවා ගන්න. මේ විදියට සුරච්චුත්තිරත් ධර්ම යම් කෙනෙක් පුරනවා නම් ඒ තනත්තාව සතර පාදුකට වැටෙන්න නොදී රකින්න ආරක්ෂා කරනවා. ඒකාන්තයෙන් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින්. ධර්මයේ තෙමේ ඒකාන්තයෙන්ම ධර්මචාරී පුජ්‍යලයාව රකින්න කොහොමද? ලෞකික ධර්ම වලින් සතර පාදුකට වැටෙන්න නොදී ආරක්ෂා කරනවා.
ඊළඟට ලෝකෝත්තර ධර්ම වලින් මේ භව දුකට වැටෙන්නට නොදී ආරක්ෂා කරනවා. දැන් සෝවාන් ආදී මාර්ගඵල ධර්ම තමයි ලෝකෝත්තර ධර්ම කියන්නේ. ඒවත් ලෝකෝත්තර සුචරිත ධර්ම. ඒ සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් හේතු කොටගෙන ඒ ප්‍රමාණයෙන් භව දුක් නැති කරලා දෙනවා. දැන් සෝවාන් වුණාම ಜಾති 7කින් එහා පැත්තේ ලැබෙන සේරම භව දුක් නැති කරලා දෙනවා. සකෘදාගාමි වුණාම එක වාරයක් කාම ලෝකෙට එනවා. එතනින් එහාට තියෙන සේරම සසර දුක් නැති කරලා දානවා. අනාගාමී වුණාම නැමතා පස්සට එන්නේ සුද්ධාවස්ස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. රහත් වුණාම සම්පූර්ණයෙන්ම නැති කර දානවා. මේ විදිහට ලෝකෝත්තර ධර්ම වලින් මේ භව දුක සංසාර දුක්ඛ කියන මේකට වැටෙන්න නොදී ආරක්ෂා කරනවා. ලෞකික ධර්මයන්ගෙන් සතර පාදුකට වැටෙන්නට නොදී ආරක්ෂා කරනවා. ඒකයි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධම්මෝ සුචුඤ්ඤෝ සුඛමාවහාති. මනාකට පුරුදු කරන ලද ධර්මය කර්මඵල විශ්වාස කරන ශ්‍රද්ධාව හොඳට ඇති කරගෙන සකස් කරන ගෞරවය ඇති කරගෙන කරන ලද පුරුදු කරන ලද ධර්මයේ ධම්මෝ සුචින්නෝ. මේ ධර්මයේ පුරුදු කරන්නේ කොහොමද? කර්මඵල විශ්වාස කරමින් ඊටාම ගෞරවය යුක්තව ඒ ධර්මයේ පුරුදු කරනවා. සීල භාවනා සමාධි දර්ශන ආදී ධර්ම හෝ ලෞකික කුසල ධර්මයන් කර්මඵල විශ්වාස කරමින් ඒව පුරුදු කරන හොඳට ප්‍රගුණ කරනවා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ඒ විදිහට මේ සුචරිත ධර්මයන් පුරුදු කළාම සැපගෙන දෙනවා. දැන් කාමාවචර වශයෙන් දාන සීලාදී ධර්මයන් හොඳට පුරුදු කළාම දිව්‍ය මනුෂ්‍ය වශයෙන් සැප විපාක ලබා දෙනවා. ඊළඟට අනික් තම ධ්‍යාන සමාපatti ආදී උපදවා ගැනීමෙන් බ්‍රහ්ම ලෝකවල සැප විපාක දෙන ඒවත් ලෞකික සැප. ඊළඟට සෝවාන් ආදී මාර්ගඵල උපදවා ගත්තොත් ලෝකෝත්තර සැපදී ළඟා කරලා දෙනවා. අටුවාවෙත් සුඛන්ති ලෝකීය ලෝකෝත්තර සුඛං කියලා විස්තර කරලා තියෙනවා. එතකොට මේ සුචරිත ධර්මය හොඳට ප්‍රගුණ කළාම ලෞකික ලෝකෝත්තර සැප විපාක ලබා දෙනවා. කාමාවචරාදී සැප විපාක ලබා දෙනවා. ඒක අටුවාවේ පෙන්눔 කරනවා ditta ධම්ම වේදනේ, උපපජ්ජ වේදනේ, අපරාපරිය වේදනීය කියන මේ තුන් ආකාරයකින් සැප විපාක ලබා දෙනවා කියලා. ඒ කර්මවල විපාක දීම් වශයෙන් අවස්ථා තුනක් තියෙනවා. ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය. ඒ ගැන විස්තරේ කියා දෙන්න යන කාලේ නෙමෙයි දල වශයෙන් සලකා බලනකොට අපි දාන ආදී පින්දහම් කරන්නේ අපේ සිතිවිලි වලින් චිත්ත වීති කියලා ඒවට කියනවා. ඒ චිත්ත වීති පහළ වෙන්නේ ජවං සිත් කියන මෙන්න මේවත් එක්ක. එක චිත්ත වීතියක ජවං සිත් 7ක් තියෙනවා. මේ වගේ චිත්ත වීති ලක්ෂ කෝටි ගණන් පහළ වෙනවා අපි පින්කම් කරනකොට. ඒකේ පළවෙනි අංකය ditta ධම්ම වේදිනේයයි මේ ජීවිතයේදී විපාක ලබලා දෙනවා.
ඒ විපාක ලබා දුන්න ප්‍රමාණයක් එහෙමයි. නැත්නම් ඉතිරි හරිය අහෝසි වෙලා යනවා. ඊළඟට 7 වෙනි අංකය උපපජ්ජ වේදනීය කියලා ඊළඟ જાතියේදී විපාක ලබලා දෙනවා. ඒ જાතියේදී විපාක දුන්න ප්‍රමාණයක් විතරයි ඉතිරි හරිය අහෝසි වෙලා යනවා. ඊළඟට අපරාපරිය වේදනීය කියන කර්ම තියෙනවා. එතකොට අර 7න් 2ක් ගියාම තව කොටස් 5ක් ඉතුරු වෙනවා. මේ 5 අපරාපරිය වේදනීය වශයෙන් විපාක දෙනවා. අපරාපරිය වේදනීය කියලා කියන්නේ જાතියක් පාසා මේ සංසාරේ වාසය කරන තුරුම යම් අවස්ථාවකදී ලැබුණොත් විපාක ලබා දෙනවා. මේ කර්ම විපාක සේරම යම් දවසක නවතින්නේ කර්මක්ෂය කර ඥානය කියන රහත් මාර්ග ඥානයේ පහළ වීම. එතනින් පස්සේ කර්ම විපාක දීම අවසන් වෙනවා. අන්න එතෙක් මේ කුසල කර්මයන් විපාක දෙනවා අපරාපරිය වේදනීය වශයෙන්. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති කියලා වදාළ ඒකයි සුඛන්ති ලෝකීය ලෝකුත්තර සුඛං කියලා අටුවාවෙත් තේරුවා ලෞකික ලෝකෝත්තර සපේපාක ලබා දෙනවා. මේ විදිහට කර්ම විපාක විශ්වාස කරමින් දාන ආදී පින්දහම් කරනවා, සමාධි දර්ශනා භාවනා කටයුතු ආදී කරනවා. මේව කරලා හිටන් ගුණ නුවණ දියුණු කරගෙන ඒ සමාධි දර්ශනා බලයෙන් ලෝකෝත්තර සප ලබන්නට පුළුවන්කම ඇති වෙනවා. අනේකයි ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. හොඳට ප්‍රගුණ කරන ලද පුරුදු කරන ලද ධර්මය ඒ තනත්තාට සැප ළඟා කරලා දෙනවා. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ. මේ ධර්මයේ පුරුදු කරගත්තු තනත්තා කෙරෙහි මෙන්න මේ ආනිසංස තියෙනවා. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරි. මේ සුචරිත ධර්මයන් පුරන තනත්තා දුර්ගතයකට යන්නේ නැහැ. දැන් මෙතන අන්තිම පදයෙන් වදාන ආනිසංසයේ පමණක් නෙමෙයි. දැන් මුලින්ම වදාන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා. මේ ධර්මයේ තෙමේ ඒකාන්තයෙන්ම ධර්මචාරී පුජ්‍යලයාම ආරක්ෂා කරනවා, රකින්න. ඊළඟට හොඳට ප්‍රගුණ කරන ලද ධර්මයේ ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙනවා. තන ආනිසංස දෙකයි. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරේ. මේ සුචරිත ධර්මයන් පුරන තනත්තා දුර්ගතයකට යන්නේ නැහැ. කොට ආනිසංස තුනක් තියෙනවා. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ. ධර්මයේ පුරුදු කළ තනත්තා සුචරිත ධර්මයේ පුරුදු කළ තනත්තා කෙරෙහි මෙන්න මේ ආනිසංස කියනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ධම්මික තෙරුන් වහන්සේට දේශනා කර වදාළා. ඊළඟට දේශනා කරනවා නහේ ධම්මෝච උභෝ සම විපාකිනෝ අධම්මෝ නිරයං නේති ධම්මපාපේති සුග්ගතින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම අධර්ම දෙක පිළිබඳව විස්තරයක් තමයි මේ ගාථාවෙන් වදාළේ. මේ ධර්මයේ කියනකොට අදහස් කරන්නේ සුචරිත ධර්ම. කලින් මෙතෙක් විස්තර කළේ ඒ පිළිබඳවයි.
ඒ සේරම සුචරිත ධර්ම තමයි මෙතන ධර්මයේ යන්නේ අදහස් කරන්නේ. අධර්මයේ කියන්නේ ඒකට විරුද්ධ ධර්ම, දුෂ්චරිත ධර්ම. පස්පව් දස කුසල ආදී දුෂ්චරිත ධර්ම තමයි අධර්මයේ කියන්නේ. එතකොට මේ ධර්මයේ අධර්මයේ දෙකේ මේ සමාන විපාක ඇතුව නෙවේ. කාට වුණත් තේරෙනවා මේ ධර්ම අධර්ම දෙකේ සමාන විපාකයක් ලැබෙන්න බැහැ නෙමෙයි. ධර්මයේ කියන්නේ සුචරිත ධර්මයන් පිරීම, අධර්මයේ කියන්නේ දුෂ්චරිත ධර්මයන් කිරීම. මේ දෙකේ විපාකේ සමාන වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ? අධම්මෝ නිරයං නේති ධම්මෝ පාපේති සුග්ගති. අර අධර්මයේ කියන දුෂ්චරිත ධර්මයන් පුරන තැනැත්තා නිරයට පමුණවනවා. ධම්මෝ පාපේති සුග්ගති. සුචරිත ධර්මයන් පුරන තැනැත්තා සුගතියට පමුණවනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙහි මේ දෙවෙනි ගාථාවෙන් දේශනා කළේ. මේ ඔක්කොම දේශනා කරන්නේ ධම්මික හාමුදුරුවන්ට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මාහි ධම්මේසු කරෙය්‍ය ඡන්දං ඉති මුදමානෝ සුගතේන තාදිනා ධම්මේතේතා සුගත වරස්ස ශාවකා නියන්ති ධීරා සරණ වරංග ගාමිනෝ. මේ ගාථාවේ පද 4ක් තියෙනවා. අපි මුල් පද දෙක ගැන කලින්ම තේරුම් ගන්නට ඕන. තස්මාහි ධම්මේසු කරෙය්‍ය ඡන්දං ඉති මෝදමානෝ සුගතේන තාදින. ඒ නිසා, මොකද ඒ නිසා කියලා වදාලේ අර උඩින් ගාථාවෙන් වදාලා ධර්මය සුචරිත ධර්මයන් පිරුවහම ලැබෙන ප්‍රතිවිපාක. අන්නේ නිසා තස්මාහි ධම්මේසු කරෙය්‍ය ඡන්දං. ඒ නිසා මේ සුචරිත ධර්මයන් පිළිබඳව ඡන්දය කැමැත්ත ඇති කරගන්න. මෙතන ධර්ම කියලා කියන්නේ සුචරිත ධර්ම. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. දැන් සාමාන්‍ය ජනයා යම් යම් දේවල් වලට කැමති වෙනවා, බලාපොරොත්තු වෙනවා. ලෞකික සැප විපාක හෝ රැකී රක්ෂා තනතුරු ආදී මොනවා හරි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව කැමැත්ත ඇති කරගන්න. ඒකට ඡන්දය කියලා කියනවා. නමුත් ඒකට කියන්නේ තණ්හා ඡන්දය කියලා. ඒ හැමතැනදීම තණ්හාව මුල් වීමෙන් තමයි කැමැත්ත බලාපොරොත්තු ඔක්කොම ඇති කරගන්නේ. මෙහිදී අදහස් කරන්නේ ඒක නෙමෙයි. පත්තිකම්මතා කුසල ඡන්දය කියන එක. මේ සුචරිත ධර්මයන් කරන්න කැමැතිවන, උනන්දු වන, ඒකට ලැබිකම දක්වන කුසල ඡන්දය කියන එක. දැන් උඩින් ගාථා වලින් වදාරන ලද ආකාරයට ආනිසංස ලබා දෙන නිසා තමයි තස්මා කියලා වදාළේ. ඒ නිසා ධම්මේසු කරෙය්‍ය ඡන්දං. මේ සුචරිත ධර්මයන් පිළිබඳව කැමැත්ත, ඕනෑකම, උනන්දුව ඇති කරගන්න.
කත්තු කම්මිතා කුසල ඡන්දය කියන එක ඇති කරගන්න. ඉති මෝදමානෝ සුගතේන තාදින. තවත් අදහසක් ඒ ගාථා පාදයෙන් අදහස් කරනවා. බුදුරජාණන් වහන්සේට සුගත කියනවා. මොකද සුන්දර ගමනත්හා සුගත. බුදුරජාණන් වහන්සේ ගමන ඉතාම සුන්දරයි. ඉතාම ශාන්තයි දාන්තයි ගමන. ඒ වගේම නිවන නැමැති සුන්දර තැනට පැමිණිත් පැත්ත නිසා සුගත කියලා කියනවා. ඒ වගේම සුගත කියනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඊටාම පවිත්‍රායි. ඊටාම අර්ථ සහිතයි. මේ විදිහේ තව බොහෝ අර්ථ වලින් බුදුරජාණන් වහන්සේට කියනවා සුගත කියලා. ඒ සුගත වූ බුදුරජාණන් වහන්සේ කරන කොටගෙන ඉති මෝදමානෝ ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා. ඊළඟට තව පදයක් තියෙනවා තාදිනා කියන. තාදී ගුණයෙන් යුක්ත වේ. තාදී ගුණය කියලා කියන්නේ ඉෂ්ට අනිෂ්ට දෙකේම සමව පැවතී. දැන් ඔය අෂ්ටලෝක ධර්ම කියන ලාභාලාභාදී හැම තැනකදීම සමව සමතලවක හිටීම තමයි මේ තාදි ගුණය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට තාදි ගුණය 100%ක්ම තියෙනවා. උන්වහන්සේ මොනම ආකාරයකින්වත් වෙනස් හැටියකටපත් වෙන්නේ නැහැ. කොයිතරම් උන්වහන්සේට වැන්දත් පිදුවත් ගරු බුහුමන් කළත් උන්වහන්සේ වයින් උදම් වෙන්නට යන්නේ නැහැ. අල්ප මාත්‍රයකින්වත් උදම් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේට නොඑක ආකාර දොස්පරස් කීවත් ඒනත් බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් කල්පනාවටම කම්පණයට පත් වෙන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ආවා මාගන්ධය කියන බැමිණියක්, බමුණ තරුණියක්. ඇත්ත වශයෙන් මේ ගමේම හිටපු ඊටාම රූපාලංකාර ලක්ෂණ දකින්නංග නෙත්‍ත් ඇදගන්න කෙනෙක් තමයි මාගන්ධිය කියන මේ බැමිණ තරුණ බැමිණිය. අම්මයි තාත්තයි දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ආයේ මොනවටද බුදුරජාණන් වහන්සේට සරණ පාවා දෙන්න. ඉතින් මෙහෙම කතා කළාම බුදුරජාණන් වහන්සේ වදාලා දිස්වන තණ්හං අරතිං රාගංච නහෝසේ ඡන්දං අපි මේ තුනස්මින් කිමේ වේදං මුත්තකාරේස පුන්නං පාදාපේනං සම් පුසිතුං ඉත්තේ තණ්හා රතේ රගායන දෙවඟනන් ඇවිල්ලත් මට ඕන් පිළිබඳව සංකල්පනාවක් කාම සංකල්පනාවක් ඇති වුණේ නැහැ. මේ මල මිත්‍ර පුරුණු මේ ශරීරය මම පයෙන්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කියන එකයි ඒ ගාථාවේ අදහස. මේ මාගන්ධයේ බැමිණිය මේකට තමයි බුදුරජාණන් වහන්සේ සමග වෛර බැන්දේ. පසු කාලයේ කොසඹෑ උදේනී රජුරුවන්ගේ අගබිසවක් වුණා. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩියහම බේබන්තන්ට අල්ලස් දීන හිටන් දින 7ක් බුදුරජාණන් වහන්සේට විවිධාකාරයෙන් බැන්නේ. ඒ කාලේ තියෙන හැටියට දස ආක්‍රෝෂ වස්තුවට තෝ ගුණාය හරකය ආදී වශයෙන් තිබුණ දස ආක්‍රෝෂ වස්තු අන්නේ වෑන් බන්නේ.
බුදුරජාණන් වහන්සේගේ කිසිම වෙනසක් නැහැ. තාදි ගුණයෙන් යුක්තයි. ඒ වගේම චින්චාමානිකාව, ඒ වගේම සුන්දරී නන්දා ඒකට ප්‍රවෘත්තිය, මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් නවනින්දා සහගත කටයුතු ඒව ලැබුණා. බුදුරජාණන් වහන්සේ කිසිම වෙනසක් නැත. තාදි ගුණයෙන් යුක්තයි. දිව්‍ය බ්‍රහ්මයන් ඇවිල්ලා හිටන් පරසත මදාරා මල් දම් වලින් පුද පූජා කරනවා, වඳිනවා, ගර්භෝමං කරනවා. බුදුරජාණන් වහන්සේ නිස්සද්දයි. තාදි ගුණය කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ තාදි ගුණයෙන් යුක්ත සුගත වූ බුදුරජාණන් වහන්සේ හේතු කොටගෙන කරණ කොටගෙන ප්‍රීති ප්‍රමෝදයට පත් වෙමි. ධම්මේසු කරෙය්‍ය ඡන්දං, මේ සුචරිත ධර්මයන් පිළිබඳව කත්ත්‍ය කම්මිතා කුසල ඡන්දය ඇති කරන්නේ කියන එකයි මේ ගාථාවේ මුල් පාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තවත් පාද දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි මේ ධම්මික හාමුදුරුවන්ට නිවන් මඟ දේශනා කළේ. ලෝකෝත්තර ධර්ම මාර්ගය දේශනා කළේ මෙන්න මේ ගාථාවේ අන්තිම පද දෙකෙන් තමයි. ධම්මේ ठिता සුගත වරස්ස ශාවකා නීයන්ති ධීරා සරණ වරග්ග ගාමින. මේ ධර්මයේ පිහිටියා වූ, දැන් කලිනුත් කියවනේ මේ ධර්මය කියන්නේ ලෞකික ලෝකෝත්තර ධර්මය කියලා. මේ ධර්මයේ පිහිටියා වූ ඒ වගේම සරණ වරග්ග ගාමිනෝ, අග්‍ර වූ පිහිට ලබා ගත්ත, අග්‍ර වූ පිහිට සරණ, අග්‍ර වූ පිහිට සරණ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යාම, පිහිට කරගැනීම. මොනවටද? සසර දුකින් මිදෙන්න. සුගත වරස්ස ශාවකා, කලින් සඳහන් කළ ඒ උතුම් වූ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධීරා නීයන්ති, ඒ ඥානවන්තයෝ නීයන්ත කියන්නේ සේරම සසර දුක් නැති කර දමනවා කියන තේරුම. මේ ගාථාවේ දෙවෙනි පාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ මේ ධම්මික හාමුදුරුවන්ට නිවනට මඟ කියා දුන්නා. සරණ වරග්ග ගාමිනෝ කියන්නේ අග්‍රෝ හැටියට පිහිට ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාරනම තියෙනවා ඒතේ භික්කවේ අග්ගේ පසන්න බුද්දේතේ පසන්නා කියන විස්තරය තියෙනවා. යම් අග්‍ර පැහැදීමක් තියෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කරේ පැහැදීම තමයි අග්‍රේක. සරණ වරග්ග ගාමිනෝ කියන්නේ ඒකයි. අග්‍ර වූ සරණ. දැන් චත්‍රමානවකය බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා සුගතිගාමී වුණා. සරණ ගියා විතරයි. ඉතින් උතුම් සරණ ගිය ධම්මේ ठिता ධර්මේ පිහිටියා වූ සුගත වරස්ස ධීරා ශාවකා, උතුම් සුගතයන් වහන්සේගේ ඥානවන්ත බුද්ධිමත් ශ්‍රාවකයෝ නීයන්ති සසර දුකින් ඔක්කොගෙම මිදෙනවා. එහෙම නැත්නම් නිවනට පමුණුවන, නිවන් සැපයට, නිවන් රසයට පමුණුවනවා කියන තේරුම තමයි අදහස් කරන්නේ. මේ ගාථා දෙපාදයෙන් බුදුරජාණන් වහන්සේ මේ ධම්මික හාමුදුරුවන්ට මේ නිවන් මඟ තමයි දේශනා කළේ.
ඉතින් මේ ගාථා තුන දේශනා කරලා අවසාන වෙනකොටම අර අතීත කුසල බලයත් ඇදී ඒමෙන් ධම්මික හාමුදුරන් වහන්සේ සියලුම කෙලෙස් නසාගෙන උතුම් වූ රහත් භාවයට පත් වුණා. ඊළඟට උන්වහන්සේගේ රහත් බව අඟවමින් දේශනා කළ උදාන ගාථාව තමයි මේ 4 වෙනුවට ප්‍රකාශ කරන්නේ. විප්පෝටිතෝ ගණ්ඩමූලෝ තණ්හාජාලෝ සමෝහතෝ සෝඛීන සංසාරෝ නචත්ථි කිංචනං ඡන්தோ යතහා දෝසීනා පුන්නමාසියං. මේ ගාථාවෙන් තමන් වහන්සේගේ රහත් බව දේශනා කළ උදාන ගාථාවක් හැටියට විප්පෝටිත ගණ්ඩමූල. මේ විප්පෝටිත කියන පදයෙන් කියන්නේ පොඩි කරලා දානවා, පළවා හරිනවා, පිඹ හරිනවා කියන එකයි. ගණ්ඩමූලෝති අවිජ්ජා. මේ ගණ්ඩමූල කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක්. එතකොට විප්පෝටිත ගණ්ඩමූලෝ කියන්නේ මේ අවිද්‍යාව පිඹහැරිය පොඩි කරලා ධම්ම මාර්ග ඥාණයෙන් සම්පූර්ණයෙන් විනාශ කළා කියන තේරුමයි. ගණ්ඩෝතික බික්ඛු පංචන්නේතං උපාදානක්ඛන්දානං අදිවචනං කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. මහාන ගණ්ඩ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. ඇයි මේ පංච උපාදානස්කන්ධයට ගන්ධ කියලා කියන්නේ? ගණ්ඩ කියලා කියන්නේ සියලුම දුක්වලට මුල මේ පංච උපාදානස්කන්ධය තමයි. දුකට මුල නිසා. ඒ වගේම කෙලෙස් නැමැති අසුචි වැగిරෙන නිසා මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි සේරම කෙලෙස් නැමැති අපිරිසුදු දේවල් වැగిරෙන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධයට ගණ්ඩ කියනවා. ඒ වගේම ඉපදීම, ජරා ආදී මේ බිඳී යාම, මරුණාන් පස්සේ ඉදිමිලා කුණු වෙලා වැగిරී යනවා. මෙන්න මේ කාරණා හේතු කොටගෙන පංච උපාදානස්කන්ධයට කියනවා ගණ්ඩ කියලා. එතකොට මේ ගණ්ඩ කියන පංච උපාදානස්කන්ධයට මූලය ගණ්ඩ මූලෝ කියලා වදාළේ මේ විස්තර කරනවා ගණ්ඩෝති අවිජ්ජා. ගණ්ඩ කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක්. ඊළඟට තණ්හා ජාලෝ සමූහතෝ. තණ්හා නැමැති දැල සම්පූර්ණයෙන්ම විනාශ කළා දැන්. මේ තණ්හා ජාල කියලා බොහෝ තැන්වල දේශනාවේ තියෙනවා තණ්හාව දැලක් හැටියට උපමා කරලා. දැන් ඔය මසුන් මරණාය විශාල දැල් අදිනවා මූටේ. ඒ දැලට කොටු වුණ සේරම මාළු ටික මැරෙනවා. දැල ඇද්දාම සේරම මැරෙනවා.
ඒ වගේ මේ තණ්හා නැමැති දැල අද්දාමේ දැලට අසුන සේරම ජරා මරණ වලටපත් වෙනවා. සුද්ධාවාස ඇරෙන්න බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක 6, මනුස්ස ලෝකයේ, සතර අපාය මේ හැමතැනම තණ්හා නැමැති දැල එළලා තියෙනවා. ඒ සේරම සත්වයෝ මේ තණ්හා නැමැති දැලට අසු වෙනවා ආර්ය පුජ්‍යලයන් නැරෙන්නට. අවුනාම සේරම ජරා මරණ තමයි. ජරා මරණ වලටපත් වෙනවා. ඒ නිසා තමයි තණ්හාවට දැල කියලා කියන්නේ. මෙතන මේ අවිද්‍යා තණ්හා දෙකම දේශනා වුණා. සසර ගමනට ප්‍රධානම දෙක තමයි අවිද්‍යා තණ්හා කියන දෙක. අවිද්‍යාවෙන් මොකද කරන්නේ? සත්‍ය වහලා අසත්‍ය මතු කරලා දෙනවා. මේක අවිද්‍යාවේ ස්වභාවය තමයි. සත්‍ය වහනම අසත්‍ය මතු කරලා දෙනවා. තණ්හාවෙන් මොකද කරන්නේ? අර මතු කරලා දුන්නු අසත්‍ය පිළිබඳව ඇලීමටපත් වෙනවා. මේ විදිහට අවිද්‍යාවෙන් සත්‍ය වහලා අසත්‍ය මතු කරලා දුන්නාම තණ්හාවෙන් ඒ මතු කරලා දුන්න අසත්‍ය බොහොම හොඳයි කියලා අල්ලගත්තාම සසර දුකින් මිදීමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ අවිද්‍යා තෘෂ්ණා දෙක සසර ගමනට හේතු වන ප්‍රධානම කාරණා දෙක හැටියට දේශනා කළා තියෙනවා. අපි නිදසුනක් වශයෙන් ගත්තොත් අපේ ජීවිතයේ මේ පංච උපාදානස්කන්ධය මේකේ සත්‍යතාවය මොකද්ද? අනිත්‍ය වූ නාම රූප ධර්ම පරම්පරාව. තවත් අතකින් බලනකොට අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාව. තවත් අතකින් බලනකොට මේක අසුති කෙලස් ගොඩක් කෙලස් වශයෙන්ත් එහෙමයි. කේසාලෝමානකා දන්තාදී වශයෙන් මල මුත්‍රාදී මේ කුණු කොටස් 32කින් හැදිච්ච එක. ඒක තමයි සත්‍යතාවය. ඊළඟට චක්ක රෝගාදී රෝග 46ක් දේශනා කරලා තියෙනවා මේ ගිරිමානන්ද සූත්‍රයේ. ඉතින් මෙන්න මේ විදිහ වූ මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය බොහෝම හොඳයි, මధుරයි, මිහිරි, ශාන්තයි, ප්‍රියජනකයි, ආස්වාදනීයයි කියලා අවිද්‍යාවෙන් අර සත්‍ය වහලා අසත්‍ය මතු කරලා දෙනවා. එතකොට තණ්හාවෙන් මොකද කරන්නේ? අවිද්‍යාවෙන් මතු කරලා දුන්න අසත්‍යයෙහි ඇලෙනවා. ඒක හොඳින් අල්ලගන්න. මෙන්න මේ විදියට තමයි මේ සංසාර ගමන දික් වෙන්නේ. විප්පෝටිතෝ ගණ්ඩමූලෝ තණ්හාජාලෝ සමූහතෝ කියලා මේ ධම්මික රහතන් වහන්සේ වදාළ ඒකයි. පංච උපාදානස්කන්ධයට මුල වූ අවිද්‍යාවත් තණ්හා නැමැති දලත් සම්පූර්ණයෙන්ම මම විනාශ කළා කියලා ඒ මුල් ගාථා පාද දෙකෙන් දේශනා කළා ධම්මික රහතන් වහන්සේ. සෝඛීන සංසාරෝ නතත්ථි කිංචනං ඡන්දයත්හා දෝසිනා පුන්නමාසියං. මේ ගාථා පාද දෙකෙන්
තමන් වහන්සේ පිළිබඳව තමයි මේ දේශනා කළේ මේ උදානයක් වශයෙන් වුවත්. සෝකීන සංසාරෝ ඒ සසර ගමන ක්ෂය කළා වූ මම එහෙම නැත්නම් මට නචත්ති කිංචන කිංචන කිසිමක් නැහැ. දැන් කීන සංසාරෝ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සසර ගමන ක්ෂය කළා. සෝකීන සංසාරෝ ඒ සංසාර ගමන සම්පූර්ණයෙන්ම ක්ෂය කළා වූ මට නචත්ති කිංචන කිසිදු කිංචනයක් නැත. මේ කිංචන කියලා කෙලස් කොටසක් තියෙනවා. 아무තු දේවල් නෙමේ අපි නිතර කියවන රාගෝ කිංචනං දෝසෝ කිංචනං මෝහෝ කිංචනං මානෝ කිංචනං ඔය විදියට මේ පේලිය තමයි. මොකද මේවට කිංචන කියලා කියන්නේ ප්‍රමාදයටපත් කරනවා කියන තේරුමයි. මේ රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් කන්දරාව මේ සත්‍යයන්ව පමා කරනවා ප්‍රමාදයටපත් කරනවා. ඒ ප්‍රමාදයටපත් කරනවා කියන්නේ මේ සසරෙන් යන්න නොදී නවත්ත ගන්නවා. කෙලෙස් වලින් කරන්නේ ඒකයි. සසරෙන් යන්නට නොදී නවත්ත ගන්නවා. සසරෙන් යන්න නොදී නවත්ත ගන්නවා. ඒ නිසා තමයි මේවට කිංචන කියලා කියන්නේ. නචත්ති කිංචන දැන් කිසිදු කිංචනයක් මට නැත. රාගාදී කිංචනයක් කිසිවක් නැත. සෝකීන සංසාරෝ මේ සසර ගමන සම්පූර්ණයෙන්ම ක්ෂය කළා වූ මට නොචත්ති කිංචන රාගාදී කිසිදු කිංචනයක් කිසිම ක්ලේශයක් නැත. දැන් උදින් වදාළ හැටියට අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය කළාම වෙනත් රාගාදී කිංචනයක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් දේශනා මාත්‍ර වශයෙන් එහෙම දේශනා කරනවා. සෝකීන සංසාරෝ නචත්ති කිංචන ඒ ਸਰව ප්‍රකාරයෙන්ම සසර ගමන ක්ෂය කළා වූ මට මේ රාගාදී කිසිදු කිංචනයක් නැත. ඒ රාගාදී කෙලෙස් තමයි මේ සත්‍යයන්ව සසර ප්‍රමාද කරන්නේ නවත්ත ගන්න. ඒවා සේරම මේ ධම්මික හාමුදුරුවෝ ප්‍රහාණය කළා. ඒ නිසා නචත්ති කිංචන මට කිංචනයක් ප්‍රමාදයක් සසර ප්‍රමාදයක් දැන් නැත. ඇයි? සෝකීන සංසාරෝ මම සම්පූර්ණයෙන්ම මේ සසර ගමන නවත්තලා දාලා තියෙනවා. ඒ නිසා මට දැන් මොනම කිංචනයක්වත් ප්‍රමාදයක්වත් නැහැ කියන එක තමයි ඒ ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඊළඟට අන්තිම ගාථා පාදය ඡන්தோ යත්හා දෝසිනා පුන්නමාසියං. ඒකේ තේරුම අපි කතා කරන භාෂාවේ හැටියට පූර්ණ චන්ද්‍රයා වගේ කියන එකයි. දැන් චන්ද්‍රයා සඳ යම් යම් බාධක නිසා බබලන්නේ නැහැ. අඳුරු වලාවලින්
වැහුණාන් පස්සේ සඳ බබලන්නේ නැහැ. ඊළඟට මිහිදුම වාගේ දේවල් වලින් වැහුණාන් පස්සේ ඔය සීත රටවල නම් හිමාදී දේවල් වලින් වැහුණාම සඳ බබලන්නේ නැහැ. ඒ වගේ මේ ධම්මික හාමුදුරුවොත් මෙතෙක් අවිද්‍යා තෘෂ්ණා කිංචනාදී මේවෙන් වැහිලා හිටියා. බබලීමක් තිබුණේ නැහැ. දැන් ඒ සේරම කෙලෙස් ප්‍රහාණය කරලා රහත් බවට පත් වීමෙන් රාගාදී කිංචන සේරම ප්‍රහාණය කරලා අවිද්‍යා තෘෂ්ණාදී සේරම කෙලෙස් ප්‍රහාණය කරලා සර්ව ප්‍රකාරයෙන්ම චන්ද්‍රයා වගේ බබලනවා පවිත්‍රතාවයටපත් වුණා කියන එක. දැන් දුරුතුම ආදී කාලවලදී නිල් අහසේ චන්ද්‍රයා ඊ타ත්ම දීප්තිමත්ව බබලනවා. ඒ වගේ මේ ධම්මික හාමුදුරුවොත් අවිද්‍යා තෘෂ්ණා කිංචනාදී සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළා. කීන සංසාරෝ කියනට සසර ගමන සියල්ලක්ම නවත්තලා දමලා නික්ලේශීව ඊතා පවිත්‍රම මේ ලෝක සත්‍ය අතරෙහි අර දුරුතමහේ හඳ වාගේ ඊ타ම දීප්තිමත්ව බබලනවා කියන එක තමයි ඒ අන්තිම ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඉතින් මේ අන්තිම ගාථාව ධම්මික තෙරුන් වහන්සේ රහත් වෙලා උදානයක් වශයෙන් ප්‍රකාශ කළේ. දැන් මුලින් විස්තර කළ ගාථා තුන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ගාථා තුනේ තුන්වෙනි ගාථාවේ අන්තිම පාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ ධම්මික තෙරුන් වහන්සේට නිවන් මඟ පෙන්වා දුන්නා. ඒ අනුව තමයි උන්වහන්සේ රහත් බවට පත් වුණේ. එදාර සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම සංඥාව ඇති කර ගැනීම මේකට මූලික පදනම වුණා. ඒ ධර්මයේ ගැන වැටහීමක් නොතිබුණත් සිඛී බුදුරජාණන් වහන්සේගේ මధుර මනෝහර හඬින් දේශනා කළ ධර්මයට කන් දීලා ධර්ම සංඥාව ඇති කරගත්තා. අන්න ඒක තමයි මේකට පදනම් වුනේ. ඒ අනුව තමයි මේ සංසාරේ ගමන ඇවිල්ලා හිටන් අවසානයේදී මේ බුද්ධ ශාසනයේදී උන්වහන්සේට මේ සසර ගමන නවත්ත ගන්නට පුළුවන්කම ඇති වුණා. ඒ ධම්මික හාමුදුරන් වහන්සේට රහත් වීමට වාසනාව තියෙන බව බුදුරජාණන් වහන්සේ කොමාරි දැනගන්න. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ආසයානුසේ ඥානය කියන මේ ඥාන වලින් බුදුරජාණන් වහන්සේ දැනගන්නවා සත්‍යයන් පිළිබඳව. උන්වහන්සේට පේනවා දැන් මේ සරපරස ගති තිබුණත් රළු ගති තිබුණත් මේ ධම්මික හාමුදුරන්ට අතීතයේ ඉඳලා කරගෙන ආපු මේ ප්‍රතිපත්ති ධර්මයන් කුසලයන් හේතු කොටගෙන ධර්ම අවබෝධය කිරීමේ රහත් වීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට අවවාද කරලා රුක්ක ධර්ම ජාතකයක් වදාරලා මේ විදියට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ ධම්මික හාමුදුරන්ට ඔබිනාකාරයට ධර්මයේ දේශනා කළා. ඒ නිසා ඒ දේශනාව අහලා තමයි ධම්මික හාමුදුරුව උතුම් රහත් භාවයට පත් වුණේ. පින්වත්නි, මේ ධර්ම දේශනාව සාමාන්‍ය ජනයාට ඉතාම වටින එකක්.
ඒ ධම්මෝ හමේ රක්ඛති ධම්මචාරෙන් කියලා බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ මේ දේශනාව මේ සුචරිත ධර්මයන් පිරීම පිළිබඳව ඒක මුල් කරගෙන තමයි දේශනා කළේ. සුචරිත ධර්මයන්. එතකොට සුචරිත ධර්මයන් පිරීමේ ආනිසංස එවැන් තමන්ම සසර දුකින් භව දුකින් හතර පාදුකින් ආරක්ෂා කරන බව ආදී වශයෙන් සාමාන්‍ය ජනයාට ඊ타ත්ම ප්‍රයෝජනවත් වන දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සිද්ධ කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවන් නිවන් මගෙන් බෙන් වෙන්නේ නැහැ. ධම්මේ තිතා සුගත වරස්ස ශාවකා නීයන්ති ධීරා සරණ වරග්ග ගාමිනෝ කියන මේ ගාථා පාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කළා වෙනවා. අන්නේ නිවන් මඟට දේශනාවට අනුව තමයි මේ ධම්මික හාමුදුරුවෝ උතුම් වූ රහත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා හැමදෙනා මේ ධර්මයේ පිළිබඳව කල්පනාවට අරගෙන දුච්චරිත ධර්මයන්ගෙන් ඈත් වෙලා සුචරිත ධර්මයන් පුරන්නට ඕන. ඒ සුචරිත ධර්මයන් පිරුවහම මොකද වෙන්නේ? ලෞකික සුචරිත ධර්මයන්ගෙන් සතර පාදුකින් මිදෙනවා. ලෝකෝත්තර සුචරිත ධර්මයන්ගෙන් භව දුකින් මිදෙනවා. මේ විදිය බොහෝ ආනිසංස ලැබෙනවා. ඒ නිසා හැමදෙනාම ඒ සුචරිත ධර්මයන් පුරලා තමන්ගේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට වෑයම් කරන්නට ඕන. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. එයින් ඊතා වටිනා කුසල රාශියක් සිද්ධ වුණා. මේ සියලු කුසල ධර්මයන් හේතු කොටගෙන හැමදෙනාටම මේ නෛර්යානික උතුම් වූ බුද්ධ ශාසනයේදීම ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්න.